ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඉතා ආදරෙන් ගෞරවයෙන් ඔබ සියලු දෙනා පිළිගන්නවා නැවත වරක් අප සමග අන්තර්ජාලය තුලින් එකතු වෙනවා අපගේ සභාවේ සමාජිකයන් ඔවුන්ගේ පවුල්වල නෑදහිත මිතුරන් සහ අනිකුත් සමාජිකයන් අද දවසේ අපිත් සමග එක් වෙන අයව ස්වාමීන් වහන්සේට ප්‍රශංසා වේවා මන්ද ඔබටත් මටත් අද මෙලෙස හමු වෙන්න දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න තරම් උන්වහන්සේ අවශ්‍ය කරන ඒ තාක්ෂණික සහාය ඔබටත් මටත් දීලා තියලා ආශිර්වාද කළා තිනසා අපි උන්වහන්සේව ගෞරවයටත් මහිමයටත් පත්වන පිණිස අපි ගීතිකා කීපයක් ගායනා කරන්නට යනවා ඔබත් අප සමග එකතු වෙන්න මුලින්ම අපි ගායනා කරන්න යනවා අපි හැම කිතුණයක්ම උන්වහන්සේ අදලා තියෙන මල් වගේ ඉතින් ඒක අපි ප්‍රීතියෙන් ගායනා කරමු කිතුණු අපි මල් වගේ කියනවා ගීතිකාව තවත් ගීතිකාවක් ගායනා කරමු ඉතාමත් ප්‍රීතියෙන් උන්වහන්සේගේ නාමය ඔසවමින් අපි උන්වහන්සේට ප්‍රශංසා කියමින් ගායනා කරමු සමිඳුනි ඔබේ නම ඔසවමි කියනවා ඒ අලංකාර ගීතිකාව Maga ben mandai, polaven kursieta.
අපි සෑවම දැන් පෞකමාවේ කාලයට යොමු යමු. සිතෙන් වචනෙන් ක්‍රියාවෙන් අතිපස්වීමෙන් අප සියලු දෙනාම කළා වූ පාපයන් උදෙසා මේ මොහොතේදී අපි සෑවම සමාව අයදිමු. මින් මතුවට එම වැරදි අපේ අතින් සිදු නොවන පිණිස කටයුතු කිරීමට අවශ්‍ය වරප්‍රසාද ඉල්ලා අපි දෙවියන්ගෙන් අයදිමු. ස්වාමිනී අපිට මින් මතුවට එම වැරදි නොකර සිටීමට ඔබ වහන්සේට ප්‍රසන්න ලෙස ජීවත් වීමට අවශ්‍ය කරුණාව ලබා දුන මැනව. ආමේන්. අපි උන්වහන්සේගේ පාද පාමුල සිට යාඥා කරලා අපගේ පව් වෙනුවෙන් සමාව ඈද සිටියා. අපි තවදුරටත් ඔබට හැකිනම් ඔබ දනගසා ඔබ ඉන්න ස්ථානයේ සිට අපි මේ ගීතිකාව ගායනා කරමු. උන්වහන්සේගේ දිව්‍ය පාමුලේ සිට කියනව ගීතිකාව ගායනා කරමින් අපේ හදවත උන්වහන්සේට ඔසවමු. උන්වහන්සේගේ පාප සමාව අයදිමින් උන්වහන්සේට මේ ගීතිකාව ගායනා කරමු. අපි හිස්නාමා මෙදහ යාඥාවට අපි යොමු වෙමු. මේ මොහොතේදී අපි යාඥා කරමු අපේ දේශය, අපේ සභාව, අපේ පවුල දෙවියන් වහන්සේ දෙත බාර කරගෙන අපි යාඥා කරමු. ස්වාමීනි මේ මොහොතේදී අපි යාඥා කරනවා. ස්වාමීනි අපේ ලංකා දේශය ඔබ වහන්සේ දෙත බාර කරගෙන. ස්වාමීනි ඔබ වහන්සේ නිතරම අප තුල වාදිනු වෙන කියා බාර කරමින් යාඥා කරනවා. ස්වාමීනි ඔබ වහන්සේගේ වචන තුලින් ස්වාමීනි ඔබ වහන්සේගේ වචනයට අපි කීකරු වී ඔබ වහන්සේගේ වචන ඉටු කරන ජීවිත ගත කරන්න. ස්වාමීනි විශේෂයෙන් මේ දේශයේ මේ පාලන කරනව ඒ සියලු දෙනාව ඔබ වහන්සේ දෙත බාර කරමින් යාඥා කරනවා. ස්වාමීනි ඔවුන් ගමන් කිරීම ස්වාමීනි ඔබ වහන්සේට බය වී ස්වාමීනි ඔබ වහන්සේගේ කෙමත ඉටු කරන ජීවිත ගත කරන්නත් ස්වාමීනි මේ පාලන කරනකොට ස්වාමීනි ඔබ වහන්සේගේ වචන තුලින් මේ ඔබ වහන්සේගේ ජනතාවන් වෙනුවෙන් ඔවුන් සේවය කරන්නට ස්වාමීනි ඔබ වහන්සේ ආශිර්වාද දුන මෙන්න ස්වාමීනි. ස්වාමීනි විශේෂයෙන් මේ කොරෝනා වලින් අපි දැන් මුහුණ ගැසෙන ඒ අමාරු තහතුවේ ස්වාමීනි ඔබ වහන්සේ දෙත බාර කරමින් යාඥා කරනවා. ස්වාමීනි අපි තවදුරටත් ශක්තිමත් වෙන්නට ස්වාමීනි ඔබ වහන්සේ ආශිර්වාද දුන මෙන්න ඔබ වහන්සේ අප සමග සිටින නිසා කිසිම බය නොවි ස්වාමීනි අපි මේ මුහුණ දෙන්නට ඒ සියලු දේවල් වලට අපි මුහුණ දෙමින්
තව ශක්තිමත් වෙන්නට ස්වාමී ඔබ වහන්සේ ආශිර්වාද දුනමින ස්වාමී. ඒ වගේම අපි මේ යාඥා කරනවා ස්වාමී අපේ සභාව ස්වාමී ඔබ වහන්සේ අප තුල සිටිනා වූ දෙවියන් වහන්සේ නිසා ස්තුතියි. ස්වාමී මේ මොහොතේදී අපි ඔන්ලයින් වලින් අපි ඔබ වහන්සේට මේ නමස්කාර කරන්න යනවා. නමුත් ස්වාමී අපි ඔබ වහන්සේගේ ආත්මයෙන් එක්සත්ව ඔබ වහන්සේට මේ නමස්කාර කරන්නට දුන්නා වූ මේ අවස්ථාව නිසා ස්තුතියි. තව මේ අපේ ආත්මික ජීවිත තව ශක්තිමත් වෙන්නට ඔබ වහන්සේගේ ඒ ආලෝකය බබලමින් ස්වාමී අනුන්ට ඔබ වහන්සේගේ ඒ ආලෝකය බබලන්ට ඔබ වහන්සේගේ මාර්ගය පෙන්වා දෙන්නට ඔබ වහන්සේගේ ශක්තියෙන්ද බලෙන්ද පිරි අපි විශාල සේවය කරන්නට ස්වාමී ඔබ වහන්සේ ආශිර්වාද දුනමින ස්වාමී. ස්වාමී අපේ සභාවේ අපි කොල්ලු යුතු දේවල් අපි යා යුතු මාර්ගය ස්වාමී ඔබ වහන්සේ අපට මේ කතා කළමෙනෝ. ස්වාමී අපි කවදාවත් අපි බය නොවි ස්වාමී ඒ සියලු දේවල් වලට අපි ඔබ වහන්සේගේ කැමත යුතු කරමින් තව ශක්තිමත්ව ගමන් කරන්නට ඔබ වහන්සේගේ කැමත යුතු කරන ජීවිත ගත කරන්නට ස්වාමී ඔබ වහන්සේ ආශිර්වාද දුනමින ස්වාමී. අපි මේ ඒ වගේම අපි යාඥා කරනවා අපේ පවුලේ අය සියලු දෙනා ඔබ වහන්සේ දෙත බාර කරන යාඥා කරනවා. ඒ වගේම අපේ නේදියන් අපේ අසල්වැසියන් සියලු දෙනා ඔබ වහන්සේ දෙත බාර කරමි. ස්වාමී ඔවුන්ගේ ජීවිත තුළ ඔබ වහන්සේ වාදිනමින ඔබ වහන්සේ ඔවුන් ආරක්ෂා කරන්නා වූ ඔවුන් රැක බලන්නා වූ ඒ දෙවියන් වහන්සේ නිසා ස්තුතියි. ස්වාමී තවදුරටත් ඔවුන්ගේ ජීවිත තුළ ඔබ වහන්සේට බය වී ස්වාමී ඔබ වහන්සේගේ ඒ වචන යුතු කරන ජීවිත ගත කරන්නට ස්වාමී ඔබ වහන්සේ ආශිර්වාද දුනමින ස්වාමී. ඔබ වහන්සේ ඔවුන්ට කතා කළමෙන ඔබ වහන්සේගේ ඒ ශක්තියෙන්ද බලෙන්ද නිතරම පීරෙන්නට ස්වාමී ඔබ වහන්සේ ආශිර්වාද දුනමින අපි ඉල්ලා සිටින්නේ යේසුස් ක්‍රිස්තුස්ගේ නාමයෙන්. ආමේන්. අපි පූජාවන් උදෙසා යාඥා කරමු. සියලු ආශිර්වාදවල උල්පත වන
ජීවමාන ධර්මිෂ්ඨ යෙහෝවා යයිරේ වන දෙවි සම්මිදුනි ඔබ වහන්සේ අපට දී තිබෙන සියලු ආශිර්වාද ගැන අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. පියාණනි අපි අමාරු කාලයක් මැද්දේ ගමන් කරන විට පවා ඔබ වහන්සේගේ පුදුම සැපයීම අපත් සමග ලැබුව නිසා අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. පියාණනි මේ අමාරු අවස්ථාවේදී පවා ඔබ වහන්සේගේ ඇදහිලිවන්ත සෙනග ඔවුන්ගේ පූජාවන් ඔවුන්ගේ දසයන් කොටස් ස්වාමිනී ඔබ වහන්සේට පුදන්නට ඔවුන්ගේ හදවත්වල තිබෙන්නා වූ ඒ විශ්වාසය ගැන ස්වාමිනී ඔබ වහන්සේ ඔවුන්ගේ හදවත්වලට තබා තිබෙන්නා වූ ඒ බර ගැන අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙන අතර පියාණනි ඔබ වහන්සේ ඒ පූජාවට ආශිර්වාද කළ මැනව. ඒ පූජාව සමග අපි අපේ ජීවිත ඔබ වහන්සේට පුදනවා. ඔබගේ රාජ්‍ය ගොඩනගන පිණිස ඔබගේ රාජ්‍ය උදෙසා මේ කරන පිණිස ඔබ වහන්සේ මේ පූජාව සමග අපේ ජීවිත රැගෙන පාවිච්චි කළ මැනව. යේසුස් වහන්සේගේ අති උතුම් වූ නාමයෙන්ය. ආමෙන්. බයිබල් කියවීම සුදර ලෝකතුමාගේ සුභාරංචියේ 13 වන පරිච්ඡේදයේ 6 වන පදයේ සිට 9 වන පදය දක්වා පළදාව නැති අතික ගස ගැන උපමාව. උන්වහන්සේ උපමාවක් පදවන එක් මිනිසෙකුගේ මිදිවත් ඒකි වැඩිම අතික ගසක් විය. ඔහු ඒ ගසේ ගෙඩි සොයාවි. ඒ කිසිවක් සම්බන්ධ විය. එවිට ඔහු යන්ඩෝවාට කතා කරන්නේ බලන්න. දැන් අවුරුදු 3ක් මම මේ අතික ගසේ ගෙඩි සොයා නමුත් කිසිවක් සම්පූර්ණ විය. ගස කපා දමන්න. ඒ පොළවට බරක් තිබී යුතු මන් දැයි කීවේ. ඔහු උත්තර දෙමින් ස්වාමීනි එය වට කර හාරා පෝර දමන පිණිස මේ අවුරුද්දට තිබුණා. ඉන්පසු පළ දෙවුවොත් හොඳයි. නැතිනම් එය කපා දමන්නට පුළුවන් කී බව වදාළසේක. ස්වාමීන් වහන්සේගේ වචනයට ස්තුතියි. අපි මොහොතක් හිස්නමා දේව වචනයේ උදෙසා යාඥා කරමු. ඉතා කරුණාවන්ත ප්‍රේමණීය දේව ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ වචනය බලවන්තයි, ඒ වචනේ ජීවමානයි. ඒ වචනය තුළින් ඔබගේ දරුවන්ගේ හදවත්වලට කතා කරන දෙවියන් වහන්සේ ඔබ වහන්සේ. ඒ නිසා මේ උදෑසන කාලයේදී අපි මේ වචනේ කඩන විට ඒ වචනේ කරුණ කොටගෙන අපේ ජීවිත ගොඩනැගෙන්නට ඔබ වහන්සේ මේ වචනෙන් අපට කතා කළ මැනව. වචනේ ගෙනෙන්නා වූ ඔබ වහන්සේගේ දාසයා වන මගේ මුඛය ඔබ වහන්සේගේ මුඛය බවට පරිවර්තනය කරමින් මා තුළින් ඔබ වහන්සේ ඔබගේ සෙනගට කතා කළ මැනව. යේසුස් වහන්සේගේ අති උතුම් වූ නාමයෙන්ය. ආමෙන්. හොඳයි, සුබ උදෑසනක් ඔබ සියලු දෙනාටම. යේසුස් වහන්සේගේ ඊතයි මිහිරි නාමයෙන් ඔබට සුබ පැතුම් ගෙනෙන්න කැමැතියි. අද දවසේදී දෙවියන් වහන්සේගේ වචනය ඔබත් එක්ක බෙදා ගන්නට ලැබුණු මේ උතුම් අවස්ථාව ගැන උන්වහන්සේට ස්තුතිවන්ත වෙනවා, ප්‍රශංසා කරනවා. අපි අද දවසේදී දේව වචනේ කොටසට ඇතුල් වෙනකොට අපි දකිනවා යේසුස් වහන්සේ දේශනා කළ පුංචි උපමාවක්. ඵලදාව නැති අත්තිකා ගස ගැන උපමාව තමයි අද දවසේදී අපි මෙනෙහි කරන්නට යන්නේ. සාමාන්‍යයෙන් මේ උපමාව ඇහෙනකොටම අපි තීරණය කරනවා මේක විනිශ්චය ගැන තියෙන උපමාවක්. මොකද ඒ උපමාවේ සඳහන් වෙනවා පොරව ගස මුලට එල්ල වෙලා තිබෙනවා. අපි තේරුම් ගන්නවා මේක විනිශ්චය හා සම්බන්ධ උපමාවක් කියලා. හැබැයි අපි මේ දේව වචනේ කොටස එහෙම නැත්නම් මේ උපමාව ගැන ගැඹුරින් හදාරනකොට අපිට පැහැදිලිව පේනවා ඊට වඩා ප්‍රබල තේමාවක් මේ දේව වචනයත් එක්ක දිවෙන බව. ඒ තමයි පසුතැවීම, සිත් හැරීම, මනස්ථාපනය. ඔබ සමහරක් විට කල්පනා කරනවා ඇති ඇයි මම මෙහෙම කියන්නේ කියලා. අපි මේ කොටසට ඉහළින් තිබෙන ලූක්තුමාගේ සුභාරංචියේ 13 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි පදයේ ඉඳලා 5 වෙනි පදයේ මේ පද පහට අපේ අවධානය යොමු කරනකොට අපිට පේනවා යුදෙව් ඉතිහාසයේ ඒගොල්ලන් මූණ දුන්නු ඛේදජනක සිදුවීම් දෙකක් මේ කොටසේ සඳහන් වෙලා තිබෙනවා. පළවෙනි එක තමයි පිලාත් විසින් ගලීලයන් මරා ඔවුන්ගේ ලේ ඔවුන්ගේ පූජාවන් සමග මිශ්‍ර කරපු ඒ ඛේදජනක සිදුවීම. ඒ වගේම දෙවැනි කාරණාව තමයි අපි දකිනවා සිලෝවමි බලකොටුව වැටිලා ඊට යට වෙලා 18 දෙනෙක් ජෙරුසලමෙලි මැරුණා. මේ දෙකම යුදෙව් ඉතිහාසයේ
ඊශ්‍රායල් ඉතිහාසයේ ඉතා ඛේදජනක සිදුවීම් දෙකක් විදිහට මනුෂ්‍යයා හඳුනාගෙන තිබුණා. ඒ නිසා ඒ වෙලාවේදී කියනවා මේ මනුෂ්‍යයන් වඩා දුෂ්ට වෙච්ච නිසා මේ ඉරණමට මෙයට මුණ දෙන්න සිද්ධ වුණාද කියලා දේව වචනේ ප්‍රශ්න කරන විට දේව වචනේ අපිට කියනවා නැහැ. මනස්සාපනේ නොවුනොත් ඔබ හැමට අත් වෙන්නේ ඊටත් වැඩි භයානක ඉරණමක් කියලා. ඉතින් අපි දන්නවා අපි පහුගිය කාලේ තවත් ඛේදජනක සිදුවීමක් මනුෂ්‍ය ඉතිහාසයේ පහු කළා. අපි පහු කරමින් ඉන්නවා. අපිට හිතුණ එක වෙලාවක අපේ ජීවිත නතර වෙලාද කියලා. මුළු ලෝකෙම එක තැනක නතර වුණා. අපේ ජීවිත ඉදිරියට ගමන් කරන්නේ නැහැ කියලා අපිට තේරුණා. මනුෂ්‍යයන් මුදලින් ඔවුන්ගේ වත් පොහොසත්කම් වලින් ඔවුන්ගේ දැනුමෙන් ඔවුන්ගේ බලයෙන් ඔවුන්ගේ ශක්තියෙන් ජීවත් වෙන්න පුළුවන් කියලා තීරණය කරගෙන හිටිය මනුෂ්‍යයා තේරුම් ගත්තා අපේ මුදලට අපේ බලයට අපේ පුළුවන්කමට කරන්න පුළුවන් දෙයක් නැහැ කියලා. අපි තේරුම් ගත්තා අපි වෛද්‍ය විද්‍යාවෙන් පවා උත්තරයක් නැති ප්‍රශ්නයකට මුහුණ දීලා තිබෙනවා කියලා. මිනිස් ඉතිහාසයේ කවදාවත් නැති අපි පෞගිය ශතකය අවුරුදු 100ක කාලය ගත්තාම පළවෙනි වතාවට තමයි අපි මාස 3ක් දේවස්ථාන වහලා තිබ්බේ. දේවස්ථාන වලට මිනිසුන්ට එකතු වෙන්න බැරි වෙලා තිබුණේ. අපි මනුෂ්‍ය ඉතිහාසයේ තරමක් අඳුරු කාල පරිච්ඡේදයක් තුලින් ගමන් කරමින් ඉන්නවා. අපිට කියන්න බෑ අපි මේ සෙනග දුෂ්ට වෙච්ච නිසා අපි මේ අත්දැකීම තුලින් ගමන් කරනවා කියලා. හැබැයි මේ අත්දැකීම තුලින් යන්නට දෙවියන් වහන්සේ අපිට ඉඩ හැරියේ උන්වහන්සේගේ සෙනග වන අපිට පසුතැවෙන්නට මනස්සාපනය වෙන්නට අවස්ථාවක් දෙන පිණිසයි. අපි දකිනවා මේ අවස්ථාව දෙවියන් වහන්සේ අපිට දුන්නු මේ අවස්ථාව දෙවියන් වහන්සේ මේ අත්දැකීම තුලින් අපට යන්නට ඉඩ හැරියේ අපේ ආත්මාර්ථකාමී ජීවිතවලින් ඉවත් වෙලා මම කේන්ද්‍ර කරගත්ත ජීවිතවලින් ඉවත් වෙලා දෙවියන් වහන්සේ කේන්ද්‍ර කරගත්ත ජීවිතයකට ඇතුළත් වෙන්න අපිට අවස්ථාවක් දෙන්න. එහින්දා ස්වාමින් වහන්සේ අපට දුන්නු මේ මනස්සාපනය වෙන්න දුන්නු අවස්ථාව අපි මගහැරියොත් අපිට ඊටත් වඩා දරුණු අත්දැකීම් මැද්දේ ගමන් කරන්නට මීටත් වැඩි දරුණු හික්මවීමක් මැද්දේ ගමන් කරන්නට අපට සිද්ධ වෙන්න පුළුවන්. අපි දකිනවා ලෝක ඉතිහාසයේ ගොඩක් අවස්ථාවන් වල නොඇසු නොදුටු දේවල් අපි මේ කාලේ අත්දැකීමින් ඉන්නවා. අපි දකිනවා භයානක පළගැටි වූ දොරක්. කාලයක් ඒක අප්‍රිකාවේ තිබුණා, ඉන්දියාවට ආවා, දැන් ඒක ලංකාවෙත් පටන් අරගෙන තිබෙනවා. විවිධ ආකාරයේ විකෘති තත්වයන් නිසා ඇතිවෙන ලෙඩ රෝග. ඒ වගේම අපි දකිනවා බොහෝ විට අපි කවදාවත් ඇහුවේ නැති විදියට තරුණ ජීවිත නිරපරාධේ නැස්ති වෙනවා. මේ හැමදේම අපි කල්පනා කරලා බැලුවොත් එහෙම දෙවියන් වහන්සේ අපිට දුන්නු පහුගිය කාලේ අපි පහු කරපු මේ අත්දැකීම අපිව නිවැරදි කිරීමේ අත්දැකීම. එහෙම නැත්නම් උන්වහන්සේ අපව කැඳෙව්වා වූ මේ පසුතැවීමේ කාලයට අපි නිවැරදිව මුහුණ දුන්නේ නැත්නම් අපි ඒ කාලයේ වැදගත්කම මනස්සාපනය වීමේ වැදගත්කම අපි තේරුම් ගත්තේ නැත්නම් ප්‍රේමවන්තෙනි අපේ ඉදිරි කාලේදී අපිට මුහුණ දෙන්න තිබෙනා වූ ඉරණම තවත් දරුණු වෙන්න පුළුවන්. ඒ නිසා ඒ මනස්ථාපනය වීමේ වැදගත්කමත් එක්ක අපි දැන් යේසුස් වහන්සේ අපට වදාළ මේ උපමාව දෙසට අපි හැරෙමු. ප්‍රේමවන්තනි මේ උපමාව ගැන අපි කල්පනා කරනකොට අපි දන්නවා මේ උපමාව පිටිපස්සේ තිබිච්ච යේසුස් වහන්සේගේ මනස අපි තේරුම් ගන්න යුතුව තිබෙනවා. මේ උපමාව ගැන අපි කල්පනා කරනකොට අපි දන්නවා උපමාවකට උපමේයක් තියෙනවා. මේ උපමාවේ සඳහන් එක එක කොටසට අර්ථකථනයක් තිබෙනවා. මේ උපමාවේ සඳහන් එක එක කොටසට සමානකමක් තිබෙනවා. ඒ නිසා අපි දැන් මේ උපමාව සහ උපමේය අතර තිබෙනා වූ සම්බන්ධතාවය මොහොතකට බලන්නට යනවා. ප්‍රේමවන්තනි මේ උපමාවේ සඳහන් වෙනවා එක් මිනිසෙකුගේ මිදිවත්තේ වැඩුණු අත්තික ගසක් විය. ප්‍රේමවන්තනි මේ මිදිවත්ත එහෙම නැත්නම් මේ මිදිවත්තේ අයිතිකාරයා දෙවියන් වහන්සේ. මිදිවත්තේ අයිතිකාරයා දෙවියන් වහන්සේ. අපි දකිනවා මේක
අත්තික්ක වගා කරපු උයනක් නෙවෙයි. ප්‍රේමන්තනි මේක ඉතාමත්ම වැදගත් කාරණාවක් අපි තේරුම් ගන්නට ඕනේ. මේ දේවවචනයේ කොටස පැහැදිලිව කියනවා එක්තරා මිනිසෙකුගේ මිදිවත්තේ වැඩුණු අත්තික්කා ගසක්. මේක මිදිවත්තක්. අපි තේරුම් ගන්නවා දෙවියන් වහන්සේට මේ මුළු ලෝකයම අයිති බව. මේ මුළු ලෝකයම අයිති දෙවියන් වහන්සේ මේ උයනේ එක තැනක තියලා තියෙනවා අත්තික්ක ගහක්. ඒක විශේෂ අත්තික්ක ගහක්. ඒක තමයි දෙවියන් වහන්සේ තෝරාගත්ත සෙනග. ඒක තමයි දෙවියන් වහන්සේ තෝරාගත් මනුෂ්‍යයන් ඊශ්‍රායලය යුදෙව්වන්. අපි දේවචනේ පුරාවටම අපි ගමන් කරනකොට අපි තේරුම් ගන්නවා අත්තික්ක ගහ විවිධ අවස්ථාවන් වලදී ඊශ්‍රායල් සෙනගට සමාන කරනවා දේවවචනේ පුරාවටම. අපි හොසියා දෙවසිවරයාගේ 9 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදයට අපි අවධානය යොමු කරොත් අපි දකිනවා ඊශ්‍රායල් සෙනගට මා හමු වූයේ කාන්තාරයේ මුද්‍රික ඵල මෙන්ය මනුබලාගේ මුතුන් මිත්තන් මුලින්ම දුටු විට පළමු ඍතුවේ අත්තික්කාවල නෑඹුල් ඵල දැකීමක් මෙන් විය කියලා. අපි මේ විදිහට බලනකොට ඔහු දකිනවා මේ දේවවචනේ පුරාවටම ඊශ්‍රායල් සෙනග අත්තික්කා ගහකට සමාන කරනවා දේවවචනේ විවිධ අවස්ථාවන් වල. ප්‍රේමන්තනි මේකේ හරි ලස්සන කාරණාවක් මං දේවවචනය ගැන ඉගෙන ගන්නකොට මේ දේවවචනය ගැන මෙනෙහි කරනකොට මට දැනුණු බලවත් කරුණක් තමයි උන්වහන්සේ මේ මුළු ලෝකයටම අයිති වුණත් උන්වහන්සේ මේ මිදිවත්තේ මිදිගස්වල ඵල හොයාගෙන ගියේ නැහැ. උන්වහන්සේගේ අත්තික්ක ගහේ ඵල හොයාගෙන ගියා. උන්වහන්සේ තෝරගත්ත උන්වහන්සේ කැඳෙව්වා වූ උන්වහන්සේගේ සෙනග ඵලදරන එක උන්වහන්සේ බලාපොරොත්තු වෙනවා. මොකද අපි යේසුස් වහන්සේ මේක ප්‍රකාශ කළ වදාළ ඒ සන්දර්භයට අපි යනකොට යේසුස් වහන්සේ මේක කිව්වේ උන්වහන්සේගේ සමයේ ජීවත් වෙලා හිටිය ඊශ්‍රායල් සෙනගට. ඒ වෙලාවේදී ඊශ්‍රායල් සෙනගට දෙවියන් වහන්සේ කියන්නේ දෙවියන් වහන්සේ මේ ඊශ්‍රායල් කියන අත්තික්කා ගහට මනස්සාපනය කියන ඵල දකින්න බලාගෙන ඉන්නවා. දැන් අවුරුදු 3ක් තිස්සේ බලාගෙන ඉන්නවා. හැබැයි අවුරුදු 3ක් තිස්සේ දෙවියන් වහන්සේ මේ ඊශ්‍රායල් කියන අත්තික්ක ගහේ මනස්ථාපනය කියන හැවීම කියන පසුතැවීම කියන ඵල දකින්නේ නැහැ. ප්‍රේමන්තිනි මේ අවුරුදු 3 සමාන කරනවා යේසුස් වහන්සේ ඕන් සමග ජීවත් වුණා වූ අවුරුදු 3ට. අපි දකිනවා යේසුස් වහන්සේ උන්වහන්සේගේ ප්‍රසිද්ධ සේවය ආරම්භ කරන අවස්ථාවේදී උන්වහන්සේ මිනිසයන්ට දේශනා කරපු පණිවිඩය නම් මනස්ථාපනය වන්න ස්වර්ග රාජ්‍ය ආසන්නය. මනස්ථාපනය වන්න ස්වර්ග රාජ්‍ය ආසන්නය. ප්‍රේමන්තනි යේසුස් වහන්සේගේ සුභාරංචියේ පණිවිඩය නම් ඔබ පසුතැවිල්ලට ඔබ හැරීමකට ඔබ මනස්ථාපනයකට කැඳවීමක්. උන්වහන්සේ අවුරුදු 3ක් තිස්සේ මේක කළා. නමුත් මේ ඊශ්‍රායල් කියන යුදෙව්වන් කියන අත්තික්ක ගහේ මනස්ථාපනය කියන ඵල දෙවියන් වහන්සේ දැක්කේ නැහැ කියලා මේ දේව වචනේ කොටසෙන් උන්වහන්සේ අපිට කියනවා. ප්‍රේමවන්තනි අපි රෝම 2 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදයට අපේ අවධානය යොමු කළොත් එතන කියනවා නැත්නම් දෙවියන් වහන්සේගේ මහා කරුණාව ශාන්තිය හා ඉවසීම සුළු කොට ඔබ සිතන්නේද? ඒ දිව්‍ය කරුණාවේ අරමුණ ඔබ මනස්ථාපනයට පැමිණවීම බව ඔබ දන්නේ නැද්ද? ඒ වගේම අපි දකිනවා 2 පේදුරු 3 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදයේ කියනවා පමා වී ඇතැයි සමහරුන් සිතන නමුත් ස්වාමින් වහන්සේ සිය පොරොන්දු ඉටු කිරීමට පමා වී නැත. එහෙත් කිසිවෙකු විනාශ නොවීම උන්වහන්සේගේ කැමැත්ත නොවන බැවින් සියල්ලන්ට මනස්ථාපනය සඳහා අවස්ථාවක් ලැබෙනු පිණිස උන්වහන්සේ ඔබ ගැන බොහෝ කල් ඉවසනසේක. ප්‍රේමවන්තනි උන්වහන්සේ මනස්ථාපනය සඳහා ඔබට අවස්ථාවක් ලැබෙන පිණිස ඔබ ගැන බොහෝ කල් ඉවසනසේක. අපි දකිනවා දෙවියන් වහන්සේගේ වචනේ උන්වහන්සේ පහුගිය කාලේ අපිට දුන්නේ මනස්ථාපනය වෙන්න, පසුතැවෙන්න, හැරෙන්න අවස්ථාවක්. අපි දකිනවා මේ උපමාවේ ඊළඟ කෙනා උපමාවේ උයන් ගොව්වා මේ කාරණාවට මැදිහත් වෙන්නේ කොහොමද කියලා. දෙවියන් වහන්සේ ඊශ්‍රායල් කියන සෙනග මනස්ථාපනයේ ඵල දැරුවේ නැති බව උන්වහන්සේ දැක්කා. උන්වහන්සේ කියනවා මම මේ ගහ කපන්නට යනවා.
මම මේ ගහ විනාශ කරන්නට යනවා. හැබැයි මේ උයන් ගොව්වා මැදිහත් වෙලා කියනවා ස්වාමිනී මේක කරන්න එපා. අපි තව අවුරුද්දක් මේක හාරලා පෝර ටිකක් දාලා අපි තව අවස්ථාවක් දෙමු. අපි දෙවෙනි අවස්ථාවක් දෙමු. ඊට පස්සේ පළ දැරුවේ නැත්තම් ඔබ වහන්සේ මේකට තීරණයක් ගන්න. ප්‍රේමවන්තනි මේ උයන් ගොව්ව සමාන වෙන්නේ යේසුස් වහන්සේට. යේසුස් වහන්සේ මැදහත් වෙලා උන්වහන්සේ මේ ගහ බේර ගන්නවා. උන්වහන්සේ මැදහත් වෙලා උන්වහන්සේගේ ජීවිත පූජාව කරන කොටගෙන ඊශ්‍රායෙල් සෙනග මුලින්ම ඉන්පස්සේ මුළු ලෝකෙම උන්වහන්සේ ගලවන්ට උන්වහන්සේ මැදහත් කාර්යකම් කරනවා. ප්‍රේමන්තනි උන්වහන්සේ අපි ගත කළා වූ මේ පසුගිය අමාරු කාලයේදී අපි අත්දැක මේ ඛේදජනක තත්ත්වයේ ඇතුලේ පවා උන්වහන්සේ අපව හික්මවන්නට උන්වහන්සේ බොහෝ යහපත් දේ අපට ඉගැන්වුවා. ඒ දේවල් අපිට අමතක කරන්න බෑ. අපි තේරුම් ගත්තා අපේ ජීවිතයේ අපි වැඩි කාලයක් දුන්නු සම්බන්ධතාවයන් අපව නොමග අරින අපව වැරදි මාර්ගවල අරගෙන යන සම්බන්ධතාවයන්ට වඩා අවසානයේදී අපිට හැරෙන්න තියෙන උන්වහන්සේ දිහාවට විතරයි කියලා. අවසානයේදී අපිට කිට්ටුවෙන් ඉන්නේ අපේ ආදරණීය පවුල කියලා. ඒ වගේම අපි තේරුම් ගත්තා අපි හිතුවා අපිට KFC Burger King McDonald's නැතුව අපිට ජීවත් වෙන්න බෑ කියලා. හැබැයි දෙවියන් වහන්සේ පහුගිය කාලේ ගෙදර ඉව්ව සරල කෑම වේලකට අපි හුරු කළා. දෙවියන් වහන්සේ අපිට අපේ බේසික්ස් වලට යන්න අපේ මූලික දේවල් වලට යන්න උන්වහන්සේ අපට ඉගැන්වුවා. උන්වහන්සේ අපට ඉගැන්වුවා අපේ මම මගේ පවුල මා වටා ගොඩනැගිච්ච මගේ ජීවිතේ මොහොතකට අයින් කරලා දෙවියන් වහන්සේ වෙතට හැරෙන්න අපේ පවුල අපි නැගිටින්නට ඕනේ කියන ඒ යහපත් කාරණාවන් උන්වහන්සේ අපට ඉගැන්වුවා. ප්‍රේමන්තනි ඒ නිසා අපි මේ වෙලාවේදී තේරුම් ගන්නට ඕනේ ඔබ සහ මා මේ අපි ගමන් කරන්නේ අනුග්‍රහයේ කාලේ. We live in the grace period. අපි උන්වහන්සේගේ කරුණාවේ කාලයේ සිටිනවා. ඒ නිසා උන්වහන්සේ අපිට දුන්නු පහුගිය අත්දැකීම උන්වහන්සේ අපව හික්මවන අපව මනස්සාපනයට කැඳවන අපව පසුතැවිල්ලට කැඳවන නැවත හැරීමකට සිත් හැරීමකට අපව කැඳවන අත්දැකීමක් වුණා. ඒ නිසා ජීවිතේ ගොඩනගා ගන්න උන්වහන්සේ අපට දුන්නු මේ දෙවෙනි අවස්ථාව අපි ප්‍රයෝජනයට ගන්න ඕනේ. මොකද අපි දැන් ඒ කාලේ ඉවර කරලා අපි අලුත් ජීවිතයට ඇතුල් වෙලා තිබෙනවා. ක්‍රමක්‍රමයෙන් දේවල් යථා තත්වයට පත්වෙමින් තිබෙනවා. නමුත් කිසිම වෙලාවක දෙවියන් වහන්සේ අපට ඉගැන්වුවේ ලස්සන පාඩම් අපිට අමතක කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි තේරුම් ගන්නට ඕනේ උන්වහන්සේ අපට දුන්නු මේ දෙවෙනි අවස්ථාව අපිට නාස්ති කර ගන්නට බෑ. ශාන්ත ඔගස්ටින් තුමා එක වෙලාවක කියනවා දෙවියන් වහන්සේ අපි පසුතැවිලි වන විට අපිට කමාව දෙන්නට පොරොන්දු වෙලා ඉන්නවා. නමුත් ඒ කියන්නේ අපි පසුතැවිලි වීම හෙට දවසට කල් දමනවා නම් නෙවෙයි. උන්වහන්සේ අපිට කමාව දෙන්න පොරොන්දු වෙලා ඉන්නවා අපි පසුතැවෙනකොට. හැබැයි අපි පසුතැවිල්ල හෙටට කල් දානවා නම් උන්වහන්සේ ඒක සම්බන්ධයෙන් ක්‍රියා කරන්නට යන්නේ නැහැ. ප්‍රේමන්තනි අපි ලාංකික සමාජයේ අපි ජීවත් වෙන අනිත් ආගම් ගැන කල්පනා කරලා බලනකොට අපි කාටවත් දෙවෙනි අවස්ථාවක් නැහැ. මොකද බොහෝ ආගම්වල ඉගැන්වීම නම් ඔබ යමක් කළා නම් ඒකට අදාළ විපාකය ඔබ ලබන්නට ඕනේ. ඒ නිසා මේ දෙවෙනි අවස්ථාව second chance කියන එක ක්‍රිස්තියානි අපට තිබෙන විශේෂ අනුග්‍රහයක්, විශේෂ අවස්ථාවක්, විශේෂ වරප්‍රසාදයක්. ඒ නිසා අපි මේ දෙවෙනි අවස්ථාව we should not take it for granted. අපි ඒක නොසලකා හරින්න හොඳ නැහැ. උන්වහන්සේ අපට දුන්නු මේ දෙවෙනි අවස්ථාවට අපි වටිනාකමක් දෙන්නට යුතුව තිබෙනවා. R.C. Sproul කියන දේවධර්ම විද්‍යාඥයෙක් වෙලාවකට කියනවා මිනිසුන් දේව උදහසට බය නැහැ. අද කාලේ මිනිසුන් දේව උදහසට බය නැහැ. මොකද දේශකයන් දෙවියන් වහන්සේ අසීමිතව ඔබට ආදරය කරනවා කියන දේ පමණක් දේශනා කරන නිසා. දෙවියන් වහන්සේ ඔබට අසීමිතව ප්‍රේම කරනවා. ප්‍රේමවන්තනි දෙවියන් වහන්සේ ඔබට ප්‍රේම කරනවා. නමුත් දෙවියන් වහන්සේගේ උදහස ගැනත් අපිට හැඟීමක් තිබෙන්නට ඕනේ. ඒ නිසා අපි මේ උන්වහන්සේ අපට දුන්නු අලුත් ආරම්භයේදී
අපි අමාරු කාලයක් පහු කළා. ඒ කාලේදී දෙවියන් වහන්සේ අපට යම් දේවල් ඉගැන්වුවා. නමුත් උන්වහන්සේ දැන් අපිට අලුත් ආරම්භයක් ගන්න දෙවෙනි අවස්ථාවක් දී තිබෙනවා. අපි වගකීමෙන් ක්‍රියා කරන්නට ඕනේ. අපි දෙවියන් වහන්සේ වෙතට හැරෙන්නට ඕනේ. අලුත් ජීවිත ප්‍රතිපත්තියක් ගොඩනගාගෙන දෙවියන්ව සතුටු කරන දෙවියන් වහන්සේගේ කැමැත්තට එකග ජීවිත ප්‍රතිපත්තියක් අපි ජීවත් වෙන්න යුතුව තිබෙනවා. මම කේන්ද්‍ර කරගත් ආත්මාර්ථකාමී ජීවිතයක් නෙවෙයි, දෙවියන් වහන්සේ කේන්ද්‍ර කරගත්ත දෙවිදුන් සතුටු වෙන දේව රාජ්‍යයේ පුරවැසියෙකුගේ ජීවිතය ගෙවන්නට උන්වහන්සේ ඔබට මට විශේෂ ආමන්ත්‍රණයක් කරනවා. ප්‍රේමන්තෙනි, මේ වෙලාවේදී මම මතක් කරන්න ඕන තවත් එක විශේෂ කාරණාවක් තමයි මේ දේවවචනේ කොටස අධ්‍යයනය කරනකොට අපි දකිනවා ස්වාමින් වහන්සේ මේ අත්තික්ක ගහ ගාවට ගියේ. මේ අත්තික්ක ගහ වඳ අත්තික්ක ගහක් නෙවෙයි. නමුත් මේ අත්තික්ක ගහේ ප්‍රශ්නේ තිබුණේ ඵලදායීතාවේ නැතිවීම. මේකේ තිබිච්ච කාරණාව තමයි මේ අත්තික්ක ගහ it's not barrenness but it's unproductive. ඒක වඳ අත්තික්ක ගහක් නෙමෙයි. පළ දරන්නට බැරි අත්තික්ක ගහක් නෙමෙයි. හැබැයි පළ දරන්නේ නැහැ. එතන පුංචි ප්‍රශ්නයක් තිබුණා. ප්‍රේමන්තිනේ, අපි දකිනවා ගහක කොළ දිහා බලනකොට කොළ උදව් කරනවා ගහේ පැවැත්මට. හැබැයි ගෙඩි හැම වෙලාවෙම උදව් කරන්නේ ප්‍රජාවේ පැවැත්මට. ගහට උදව් කරනවා කොළ, ඒ වගේම ගෙඩි උදව් කරනවා ප්‍රජාවට. ඒ නිසා දෙවියන් වහන්සේ අපිව කැඳවන්නේ නිකන් ජීවත් වෙන්න නෙවෙයි. උන්වහන්සේ අපිව කැඳවන්නේ ඵල දරන්නට. මට, මගේ පවුලට, මගේ දරුවන්ට, මගේ අනාගතයට, මගේ රැකියාව නෙවෙයි. උන්වහන්සේ අපිව කැඳවන්නේ ඒකට විතරක් නෙවෙයි. උන්වහන්සේ අපිව කැඳවන්නේ අනිත් මනුෂ්‍යය උදෙසා වගකීමක් අපිට තියෙන නිසා. අනිත් මනුෂ්‍යය උදෙසා ඵල දරන්නට, අනිත් මනුෂ්‍යයාගේ ජීවිත රසවත් කරන්න උන්වහන්සේගේ ඵල අපේ ජීවිතවල පවතින එක උන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙනවා. ප්‍රේමන්තනි, අපි දකිනවා ගහක් කවදාවත් පොළවට බරක් වෙන්න හොඳ නැහැ. මොකද අපි දකිනවා පොළවේ ලොකු ඉඩක් මේ ගහ ගන්නවා. මුල් පොළව පුරා ඇදිලා යනවා. ඒ වගේම අපි දකිනවා මේ ගහ පොළවෙන් සාරය උරා ගන්නවා, වතුර උරා ගන්නවා, පොහොර උරා ගන්නවා, khනිජ ලවණ උරා ගන්නවා. නමුත් ඒ ගහේ ගෙඩි හටගන්නේ නැත්තම් ඒ ගහ ප්‍රජාවට, පොළවට කිසි දෙයක් දෙන්නේ නැහැ. ඒ පොළවට බරක් පමණයි. ඒ නිසා යේසුස් වහන්සේ හැම වෙලාවෙම බලන්නේ, දෙවියන් වහන්සේ හැම වෙලාවෙම ඔබේ ජීවිතයේ දිහා බලන්නේ ඔබ කොච්චර වර්ධනය වෙලාද කියලා නෙවෙයි. ඔබ කොච්චර කොළ හටගෙන කියලා නෙවෙයි. ඔබ කොච්චර ඵල දරලා තියෙනවද කියලා. ඒ නිසා ප්‍රේමදිනේ, මේක පැහැදිලි කරන්න මම ඔබට පුංචි උදාහරණයක් ගන්නම්. මම දන්නවා එක ශානයක ලොකු කොස් ගහක් තියෙනවා. ලොකු කොස් ගහක් මහා විශාල වෘක්ෂයක් බවට පත් වෙලා කොළ පිරීලා හැම තැනටම අතු ගිහිල්ලා, හැබැයි කවදාවත් මේ කොස් ගහ ඵල දරන්නේ නැහැ. ඒ නිසා අල්ලපු ගෙදර ඒ සහෝදරිය, ඇත්තටම කියනවා නම් මේක අපේ මම ඉන්නා වූ පල්ලියේ අල්ලපු වත්තේ තිබෙනා වූ කොස් ගහක්. ඇය තීරණය කරනවා මේ කොස් ගහ කපලා දාන්න. මොකද කොළ විතරයි. ප්‍රජාවට කිසිම යහපතක් නැහැ. කිසිම ඵලදායීතාවයක් නැහැ. ඒ නිසා අපි තීරණය කරන්න ඕනේ ප්‍රේමවන්තනි, කිතුණු අපි නිකන් ජීවත් වෙන ජීවිතයක් නෙමෙයි, අපි ඵල දරන ජීවිතයක් වෙන එක ස්වාමින් වහන්සේ අපෙන් අපේක්ෂා කරනවා. ඒ වගේම ඊළඟ කාරණාව, තවත් විශේෂ කාරණාවක් මම මේකෙදි දැක්කේ outer appearance versus true state. ඒකේ බාහිර පෙනුම සහ ඇත්ත తත්වය. යේසුස් වහන්සේ මේ ගහ ගාවට ගියේ, මේ ගහ හොඳට වර්ධනය වෙලා තිබිච්ච, හොඳට කොළ තිබිච්ච, අතුපතර විහිදලා ගිය ගහක්. හැබැයි යේසුස් වහන්සේ ළඟට ගියාම යේසුස් වහන්සේ දැක්කා කොච්චර කොළ තිබ්බත් ඒකේ ගෙඩි නැහැ. ඒකේ ඵලදාව නැහැ. ඒකේ ප්‍රයෝජනයක් නැහැ. සමහරක් වෙලාවට ප්‍රේමවන්තනි, අපේ ක්‍රිස්තියානි ජීවිතත් හරියට මේ වගේ. යේසුස් වහන්සේ දැක්ක දුර තියලා ඒක සාරවත්ව තිබෙනවා. හැබැයි ළඟට ගියාම ඵල නැහැ. බොහෝ විට අපේ කිතුණු ජීවිතත් මේ වගේ. අපි එළියෙන් ඊටාම ලස්සන ප්‍රතිරූපයක් මේන්ටේන් කරනවා. හැබැයි අපේ ජීවිතවල ඇතුලේ අභ්‍යන්තරේ මහ පුදුම හිස්කමක්, මහ පුදුම පරස්පරයක්, අපි එළියට පෙන්වන දේ සහ අපේ ඇතුලේ ජීවිතේ ලොකු පරස්පරයක් තියෙනවා. අපි දකිනවා සමහරක් වෙලාවට සමහර දේව සේවකයන් පවා
ඒ වගේම සමහරක් විට සමහර ගිහි මූලිකයන් පවා දේවස්ථානයේ බොහෝ වැඩ කරනවා. ඔවුන් දේව රාජ්‍ය උදෙසා බොහෝ සෙයින් මෙහෙ කරනවා. හැබැයි ඔවුන්ගේ ජීවිතයේ ඇතුළට ගමන් කරන විට අපිට තේරුම් ගන්න පුළුවන් දේ තමයි දෙවියන් වහන්සේගේ ඵල මේගොල්ලන්ගේ ජීවිතේ නැහැ කියන එක. මා ප්‍රේමවන්ත සහෝදරය සහෝදරිය, මේ උදෑසන කාලයේදී යේසුස් වහන්සේ එදා ඒ මුල් උපමාව ප්‍රකාශ කරන විට උන්වහන්සේ කිව්වා වගේ මේ උදෑසන කාලයේදී උන්වහන්සේ ඔබටත් මටත් මේ දෙයම කියන්ට යනවා. මේ අපේ ජීවිතයේ කියන ගහවට හාරලා මේ ගහට පොහොර දාන්න අපි දාලා බලමු. අපි මේකට තව අවස්ථාවක් දීලා බලමු. පළ දරන්න තව අවස්ථාවක් අපි දෙමු. ඒ නිසා මේ උදෑසන කාලයේදී මා හිතාදර දේව ජනතාවනි, ස්වාමීන් වහන්සේ කියනවා මම ඔබව හාරලා ශුද්ධාත්මයන් වහන්සේ කියන පොර මම ඔබට නිදහස් කරනවා. විනාශ වෙන්නට නෙවෙයි, දෙවෙනි අවස්ථාවක් දෙන්න, පළ දරන්නට. අපි දකිනවා ශුද්ධාත්මයන් වහන්සේ කියන පොහොර අපේ ජීවිතවලට වැටුනහම අපි ශුද්ධාත්මයන් වහන්සේගේ ඵල අපේ ජීවිතේ දරන්නට යනවා. ඒ ඵල කරනු කරගෙන බොහෝ මිනිසයා මේ ප්‍රජාව ආශිර්වාදයට ලක් වෙන්නට යනවා. එනිසා ප්‍රේමවන්තයනි, අපි මේ උදෑසන කාලයේදී තේරුම් ගමු ස්වාමීන් වහන්සේ මේ පහුගිය අමාරු කාලයක් මැද්දේ අපිට යන්ට සලස්වලා මේ අමාරු කාලයක් මැද්දේ ගමන් කරලා උන්වහන්සේ අපිට මනස්ථාපනය වෙන්න, හැරෙන්නට අවස්ථාවක් දුන්නා. දැන් අපි ජීවිතේ අලුතෙන් පටන් අරගෙන තියෙනවා. උන්වහන්සේ අපිට දෙවෙනි අවස්ථාවක් දීලා තියෙනවා. අලුත් ජීවිත ප්‍රතිපදාවක් එක්ක ගමන් කරන්න. උන්වහන්සේත් එක්ක අලුත් ආරම්භයක් අරගෙන ගමන් කරන්න. ඒ ගමනේදී උන්වහන්සේ අපිව හාරලා ශුද්ධාත්මයන් වහන්සේ කියන පොර අපිට දාලා අපේ ජීවිත ශුද්ධාත්මයන් වහන්සේ තුලින් පළ දරන්නට උන්වහන්සේ ආශිර්වාද කරන්නට මේ උදෑසන ඔබට මට සූදානමින් ඉන්නවා. ඒ නිසා අපි දෙවියන් ස්වාමීන් වහන්සේ වෙතට හැරෙමු. උන්වහන්සේ වෙතට අපි අපේ ජීවිත යටත් කරමු, බාර කරමු. අපි උන්වහන්සේට කියමු, ස්වාමිනී, දවසින් දවස පසුතැවෙමින් මගේ ජීවිතය ඇතුළට ගිහිල්ලා මගේ ජීවිතය ගැන හිතන්න. ඇයි මම පළ දරන්නේ නැත්තේ කියලා හිතන්න. ඵලදායීතාවය නැති වෙන්න මගේ ජීවිතේ මොනවද තියෙන්නේ කියලා හිතන්න. ඒ ගැන පසුතැවෙන්න. මම බාහිරට පේන දේ මගේ ජීවිතයේ අභ්‍යන්තරේ නැත්තම් ඒක ගැන පසුතැවෙන්න. මනස්ථාපනය වෙලා ස්වාමින් වහන්සේ ඉදිරියේ පළ දරන ජීවිතයක් වෙන්න මේ උදෑසන කාලයේදී ස්වාමින් වහන්සේ ඔබට ආශිර්වාද කරන සෙක්වා. උන්වහන්සේ ඔබේ ජීවිතේ හාරලා ශුද්ධාත්මයන් වහන්සේ කියන පොර ඔබට දෙමින් පළ දරන්නට ඔබට දෙවෙනි අවස්ථාවක් දෙන සේක්වා. ඔබ සැමට දේව පීඨයි. අපේ ස්වාමීන් වහන්සේගේ වචන අපි සිහි කරමින් අපි උන්වහන්සේට තව ලං වෙනවා කියා, අපි උන්වහන්සේ කැමත වන ඒ පළ දරන්න යනවා කියා අපි සෙවි හදවතෙන් ගායනා කරමු. 240 වන ගීතිකාව අපි ගායනා කරමු. Oh
Api anugerah sanda api yaknya kerumu. Deng Yesus Kristus hansik의 가루나오다. 비오 데비안 hansik의 프레마이다. 수타마야난 와한색의 사하바기 kumha 사마다네다. 어버 와한세 이들이 앞에 브리티웨민 구너 야하밭 그머 낙구민. 어버 와한세 이들의 야크냐크란 나우. 어버 와한색의 세나가 원어. 아퍼사마가 사다칼토 외와. 아멘.